තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයේට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් සාකච්ඡා මණ්ඩපයට පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරන්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෝනු හාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවිස්සත. කවරනම් හසරැල්ලක්ද කවරනම් ආනන්දයක්ද නිරන්තරයෙන් දැවෙනවා. අන්ධකාරයෙහිම ගිලිලා ආලෝකය සොයන්නේ නැහැ. මේ පුහුදුන් සත්වයන්ගේ ස්වභාවය. ඉතින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පුහුදුන් බැවින් අත්මිදිලා ආර්ය භාවයට පත්වීමට උත්තරීතර ධර්මයක් දේශනා කොට වදාලා. ඉතින් අන්නේ ඒ නවලෝතුරු සද්ධර්මයේහි ඊ타ත්ම වටිනා සුප්‍රකට තේමාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. පටිච්ච සමුප්පාද කුසලතාච. ඒ දීඝනිකාහි සංගීති සූත්‍රයේහි මේ මාතෘකාව එන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කුසලතාවය. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ආරම්භයක් ගත්ත පසුගිය සතිවලදී අදත් ඒ සම්බන්ධයෙන් තමයි අපිට තවදුරටත් සාකච්ඡා කරගෙන යන්නට තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ මතක තබා ගන්න පටිච්ච සමුප්පාදය කියන එක පියවින්ම ඊ타ත්ම ගම්භීර ධර්මයක්. තේරුම් අරගන්නට බොහොම දුෂ්කරයි. නමුත් තේරුම් ගත යුතු ධර්මයක්. විශේෂයෙන්ම අපේ නිවන් මාර්ගය එලිපෙහෙලි කරගන්නට නම්. ඒ නිසා ඔබට ඊ타ත්ම වැදගත් වන ධම් තේමාවක් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. කොච්චර ගැඹුරුණත් අපි හොයාගෙන යන් අපිට බුදුහාමුදුරුව මේ පුළුවන් තරම් තේරුම් අරගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරලා දීලා තියෙනවා. දේශනා කොට වදාරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. කසපහඳුරුනේ පටිච්ච සමුප්පාදය කියනකොට මේක මේ මහා සාගරයක් වගේ අප්‍රමාණ ගම්භීර ධර්මයක්. අපි එහි යම් ප්‍රදේශයක් හෝ සාකච්ඡා කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට මෙහි මාතෘකා වශයෙන් ගත්තත් පැතිකඩ වශයෙන් ගත්තත් අපිට මේක ඉවර කරන්න පුළුවන්ද කියලා හිතනවා. කොහොම නමුත් අපිට හම්බ වෙනවා පටිච්ච සමුප්පාද විග්‍රහයේදී සංකේප 4ක් ආකාර 20ක් ඒ වගේම කාල 3ක් සහ සංදි 3ක් සම්බන්ධයෙන් මේ විදිහේ විග්‍රහයක් අපිට හම්බ වෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව. කොහොමද අපි මේ සම්බන්ධය පැහැදිලි කරන්නේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපි විමසා බලනකොට බුදුරජාණන් වහන්සේ නොඑක් පර්යායන්ගෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපිට දේශනා කරලා තිබෙන බව දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ත්‍රිපිටකය පුරාවට විවිධ පර්යායන් මේ පටිච්ච සමුප්පාදේ පැහැදිලි කරලීම සඳහා භාවිත වෙලා තියෙනවා කියන එක දකින්නට පුළුවන්කම තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුලත් ඒ වගේම ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රාවක භාෂිතයන් තුලත් මේ පටිච්ච සමුප්පාද ධර්මය නොඑක ආකාරයට බෙදා දක්වන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මේ සියලු ආකාරයන්ගේ පටිච්ච සමුප්පාද ධර්මය තුලින් විග්‍රහ කරන්නට යෙදුනේ මේ ලෝකයේහි නিত্য සහ ආත්ම වශයෙන් පවත්වන මේ විපල්ලාස ධර්මයන් දුරු කරගන්නට සමර්ථ වන ඥාන දර්ශනයක් උත්පාදනය කරගන්නට අවශ්‍ය ක්‍රමෝපායක්. මොකද ලෝකය අපි උපදින්නට පෙර තිබුණ දෙයක්. ඒ තිබුණ ලෝකේ අපි ඉපදුනා. ඒ ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා කියලා හිතාගෙන ඉන්න. ඒ වගේම මැරිලා ගිහිල්ලා අපි නැවත මේ ඉපදෙමින් මේක සත්වයක් දිගින් දිගටම යනවා මේ ආදී ලෙස යම්කිසි දෘෂ්ටීන් තිබෙනවා නම් ඒ වගේම මරණින් මත්තේ කුත්ම වෙන්නේ නැහැ. විතරින් ඔක්කොම අවසానයි කියලා යම් ආකාරයේ දෘෂ්ටි තිබෙනවා නම් අපි මීට පෙර කතා කළා භවදිට්ඨි විභවදිට්ඨි ආදී පිළිබඳව සාකච්ඡා කරන්නට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටිහින් පිළිබඳව විවිධ ස්වરૂපයන්ගේ. ඒකට ඒ සෑම දෙයකටම මූලිකම හේතුව බවට පත් වෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව පවත්නා අනවබෝධය. මොකද බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකය කියන එක හේතුඵල ධමයක්. නැතිනම් හේතු නිසා සකස් වෙන දෙයක්. හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට.
ඒකට යම්කිසි ධර්මයක මේ සංකත ලක්ෂණය තිබෙනවා නම් ඒ පටිච්චසමුප්පන්න ධර්මයේම නිසාම එතන නিত্য වශයෙන් හෝ ආත්ම වශයෙන් ඇසුරු කරන්නට සුදුසුකමක් නැහැ. ඒ නොසුදුසු තැනම නিত্য ආත්මාදී වශයෙන් ඇසුරු කරන නිසා තමයි මේ සත්වයා දුකට පත්වන්නේ. එහෙම නැතිනම් අපි දුක උපදවගෙන වාසය කරන්නේ. ජරා මරණ දුකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව පිළිබඳව හොයාගෙන ගියපු ගමන් මඟ අපි බැලුවොත් එහෙම අපේ ජීවිතයේ දුකට පිළිතුරක් තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි අද යම් දුකක් විඳිනවා නම් අපිට යම් අද වෙහෙසක් තියෙනවා නම් ඒ දුක ඒ වෙහෙස ප්‍රභවය උනේ කොමන ප්‍රත්‍යයකින්ද? ඒක අපි සාමාන්‍ය දැක්ම තුළ ලෝකයේ අපි හිතනවා මේක මේ අනුන් නිසා මට ආපු දෙයක් නැතිනම් මම මේ කරගත්ත දෙයක් මේ විදිහට අපි ඒක පුද්ගල සංඥාවන්ගෙන් විඳින්නට පුරුදු වෙලා තියෙන තැනක බුදුරජාණන් වහන්සේක මේ හේතුඵල ධමක පැවැත්මක් වන ආකාරයේ පෙන්වා දුන්නා වගේම මේ ජීවත් වෙනකොට මේ දුකෙන් මිදිලා වාසය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට දේශනා කළා. ඒ මේක හේතුඵල ධමයක් නිසා නම් මේ දුක එන්නේ හේතු ටික නැති කරොත් එහෙම මේ දුකේ නැතිවීම සිද්ධ වෙනවා. නිසා ජරා මරණය කියන දුකක් අපිට අද තියෙනවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ යම් තාක් දුකක් අපි මේ ජීවිතේ කතා කරනවා නම් සහ අපිට විඳින්න තියෙනවා නම් ඒ වගේම ලෝකේ අපි විඳිනවා නම් ඒ සෑම දෙයක්ම නැති කිරීම සඳහා අවශ්‍ය දේ තමයි ඒ දුක ඇති වෙන්නට තියෙන හේතුව හොයාගෙන ඒ හේතුව නැති කරන එක. එතකොට අපි හේතුවට ප්‍රතිකර්ම හොයන හේතුවට ප්‍රතිකර්ම සපයන ශාසනයක්. එතකොට මේ හේතුව නැති කිරීම තුළ ඵලය නැති කිරීම අපි සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කිරීමෙන් අපිට නිවැරදිවම වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි කටයුතු කළ සීමාව මොකක්ද කියන එක පිළිබඳව. ඒ නිසා ස්වාමීන් වහන්සේ අර මතු කරපු කාරණාවත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ඒ පටිච්චසමුප්පාදේ නැමැති මහා ගැඹුරු ධර්මය අලලා සරියුත්තරුන් වහන්සේ කරපු විභජනය ඊටාම වැදගත් වෙනවා. මොකද පටිච්චසමුප්පාද ධර්මය චතු සංඛේපයක මේ සංඛේප හතරකට බෙදා දක්වනවා. එතකොට සංඛේප හතරකට බෙදා දක්වනකොට මෙතනදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා දැන් අවිද්‍යාව ඒ වගේම සංඛාරය තණ්හාව උපාදානය භවය කියලා මේ කරුණු පහක් අවිද්‍යාව සංඛාරය තණ්හාව උපාදානය භවය කියලා කරුණු පහක් දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කරුණු පහ අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කරුණු පහ අතීත හේතු පංචකයක්. අතීත හේතු පංචකයක්. එතකොට මේ අතීතයේ හේතු සංඛේපය හේතු සංඛේපයක්. හේතු සංඛේපය කියලා කියන්නේ මේ හේතුන්ගේ එකතුවක්. මේ යම් හේතු ටිකක එකතුව නිසා වර්තමානයේ තුල අපිට දකින්නට ලැබෙන ඵල පංචකයක්. ඒ තමයි විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. අතීත හේතු ටිකක් නිසා වර්තමාන විපාක ටිකක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන මෙන්න මේ පංචකය. එතකොට මේ අතීත හේතු ටික නිසා ඇති කරගත්ත වර්තමාන මේ ඵලය පිළිබඳව අපි වර්තමානයේ තුල ඇති කරගන්නා තව හේතු පංචකයක්. ඒ හේතු පංචකය තමයි අවිද්‍යාව, සංස්කාරය, තණ්හාව, උපාදානය, භවය කියන මේ වර්තමාන හේතු ටික. වර්තමාන හේතු ටික නිසා අනාගතයට නැවත ඵල සංකේපයක් හටගන්නවා. ඒ තමයි විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියලා කියන මේ ඵල පංචකය. ඒ කියන්නේ අපි ගත්තොත් අතීත හේතු ටික නිසා වර්තමානයේ රැස් කරගන්න කර්ම නිසා අනාගතයට මෙබඳු විපාකයක් අපිට ලබන්නට සිද්ධ වෙනවා. ඒතකොට දැන් මෙතන කරුණු අපිට ප්‍රධාන වශයෙන්ම 20ක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකම තමයි අපි විසති ආකාරයක් කියලා කතා කරන්නේ. අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි. එහෙම නැත්නම් වර්තමාන නැවත අපි රැස් කරගනු ලබන කර්ම පහක් සහ අනාගතයට ලැබෙන විපාක පහක් විදිහට තියෙන මේ කරුණු 20ක්.
ඒ කියන්නේ මේ සංකේප 4 දිගහැරලා ගත්තම ආකාර 20ක් හම්බ වෙනවා. ආකාර 20ක් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය අපිට මේ විදිහට බෙදාගත්තාම අපිට සමස්තයක් ලෙස මේ පටිච්චසමුප්පාදයේහි සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සංකේප 4ක් අපි මුලින්ම තේරුම් ගන්නට යෙදුනේ. එතකොට එතන හේතු සංකේප, ඵල සංකේප. ඔය හේතු සහ ඵල සංකේප නේ දෙකක් අපි 4ක් හැටියට ගන්න. හේතු සංකේප 2යි, ඵල සංකේප 2යි. අතීත හේතු, වර්තමාන හේතු, වර්තමාන ඵල, අනාගත ඵල. එතකොට මේ මතක තියාගන්න එච්චර අමාරු නැහැ. බොහොම පහසුයි. මොකද එකම කාරණාව තමයි යෙදෙන්නේ. අවිද්‍යාව, සංඛාර, තණ්හා, උපාදාන භව මේ ටික වර්තමාන අතීත හේතු ටික වර්තමාන විපාකයේ හැටියට අපිට විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. ඒකට මේ සරල විදිහටම අපි තේරුම් ගන්නට පුළුවන් තැනක ඉඳලා අපි කතා කළොත් දැන් අතීත හේතු කියලා කියනකොට මේ හේතු සංකේපය අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ දැන් අවිද්‍යාව කියන එක අපි හඳුනාගෙන තිබෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නාකම. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයට කොහොමද ප්‍රත්‍යවන්නේ? සංස්කාරය කියලා කියන්නේ කොමක්ද කියන එක පිළිබඳව අපි පසුගිය සාකච්ඡාව තුළ බොහොම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට එතනදී අපි හඳුනාගත්තා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර හැටියට මේ කුසල අකුසල කර්ම රැස් කර ගැනීමක් කියලා. එතකොට දැන් අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා කම නිසා ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය අවබෝධ නොකරගත්ත නැතිනම් දුක පිරිසිඳ නොදැක්ක නිසා මෙන්න මේ විදිහේ කර්ම සකස් කර ගැනීමක් සිද්ධ කරනවා. දැන් අපි උපදින්නේ කර්මයකට නෙමෙයි. කර්මයකට විතරක් උපද්දවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අනිවාර්යයෙන් මෙතන කෙලස් ටිකක් තියෙන්නට ඕනේ. එතකොට අපිට තණ්හාව සමුදය කෘත්‍ය સિદ્ધ කරන්නේ නැතිනම් අපිට උපදින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙතනදී යෙදෙනවා තණ්හාව. කර්මය කියන එකට කර්ම නිමිත්තකට අපි ගති නිමිත්තකට තණ්හා කරන්නේ නැත්නම් උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මෙතන යෙදෙනවා තණ්හාව, උපාදානය සහ භවය. එතකොට මේ තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කරුණු ටිකත් මෙතනදී පාවිච්චි වෙනවා අවිද්‍යාව සහ සංස්කාරයට අමතරව. ඒ කියන්නේ දැන් පටිච්ච සමුප්පාදයේදී අපිට අංග 12ක්නේ හම්බ වෙන්නේ. අවිද්‍යාවෙත් සිට ජරා මරණ දක්වා වෙනකොට අංග 12යි. ඒතර මෙතන අවිජ්ජාපච්චය සංඛාරා කියන අංග දෙක ගත්තාම මෙතන අර කරුණු 5ක් යෙදලා තියෙනවා. කරුණු 5ක් යෙදලා තියෙනවා. දැන් අංග 12ක පටිච්ච සමුප්පාදය අපි සාකච්ඡා කරනකොට අපි නිකන් අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා අපි කතා කරනවා. එතකොට සංඛාරපච්චය විඥානං කියනකොට විඥාණය ප්‍රතිසන්දි විඥාණය වෙනකොට අපි අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ඉපදුනා කියලා නිකන් අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වට මෙතන තණ්හා උපාදාන භව කියලා මේ තව ධර්මතා ටිකක් මෙතන තියෙනවා. ඒ ධර්මතා ටිකේ යෙදීම නිසා තමයි විඥානයේ මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අවිද්‍යාවෙන් විතරක් අවිද්‍යාවෙන් සංස්කාරය වෙලා සංස්කාරය නිසා විතරක් ගිහිල්ලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා එහෙම නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි අවිජ්ජා සංඛාර කියන තැනදී අනිවාර්යයෙන්ම මේ අනිකුත් හේතු ටික යෙදෙනවා. ඒකයි අතීත හේතු වශයෙන් මේ ධර්මයන්ගේ භාවිතේ නැතිනම් යෙදීම කියලා කියන්නේ. එතකොට වර්තමානයේ තුල අපිට ලැබෙන විපාක විදිහට ඵල පහක් නැතිනම් ඵල පංචකය කියලා අපි කියනවා මේකට. නැතිනම් ඵල සංඛේප කියන වචනයත් පාවිච්චි කරනවා මේ චතු සංඛේප කියන දෙත් එක්ක. එතනදී විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. එතකොට විඥාන කියනකොට අපි දන්නවා මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත් විඥානය කියලා. ඊට පස්සේ සලආයතන නාම රූපයි කියනකොට මේ විඥාණයට උපස්තම්භක වන මේ නාම රූප ධර්මය. සලආයතනයි කියනකොට මේ ස්පර්ශ ආයතන 6. ඊට පස්සේ ස්පර්ශ ආයතනයන්ට ස්පර්ශය සිද්ධ වෙනවා. බාහිර අරමුණු ඇවිල්ලා ගැටෙනකොට ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනා තියෙනවා. මෙන්න මේකට කියනවා ඵල පංචකය නැතිනම් ඵල සංකේපය කියලා. මේ ධර්මතා ටික විපාක ධර්මතා ටික.
මේ ටික ඇතුලේ කර්ම කෙලස් කියන ධර්මය මේ ටික ඇතුලේ පවතින්නේ නැහැ. මේ ආකාරයට අපි විමසා බලනකොට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික ඇතුලේ මේ ටිකේ මේ කෙලස් ධර්මයන්ගේ පැවැත්මක් ඇත්තේ නැහැ. එතකොට මේකෙන් කරලා තියෙන්නේ මොකද්ද? මේ විඥාණයෙන් ප්‍රතිසන්දි කෘත්‍ය කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් විදිහට මව කුසකට පැමිණිලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිසන්දියකට මව කුසකට බැසගත්තට පස්සේ ඒ රූපේට උපස්තම්භක නාමයට සහ රූපේට උපස්තම්භක වීම වශයෙන් නාම රූපේ වැඩිමක් පේනවා. ඒ නිසාම ආයතනයන්ගේ මොහුකුරා යෑමක් පේනවා. ආයතනයන්ගේ මොහුකුරා යනකොට ආයතනයන්ට බාහිර අරමුණු ගැටෙනවා. ගැටෙනකොට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට වේදනා ඇති වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ ධර්මතා පහක් තමයි අපි ජීවත් වෙනවා කියන තැන තියෙන යථාර්ථය. නැතිනම් අපේ ජීවිතේ ඇත්තටම සිදුවන්නේ මෙන්න මේ වගේ කරුණු පහක්. එතකොට මේ කරුණු පහ ඇතුලේ ඇත්තේ නැහැ අපි අද විඳින, දකින, ආස කරන, තණ්හා කරන දේවල් මේ කරුණු පහ ඇතුලේ ඇත්තේ නැහැ. චක්කු ප්‍රසාදේ සකස් කළා. චක්කු ප්‍රසාදේ සකස් කළාට පස්සේ චක්කු ප්‍රසාදයට රූපයක් ඇවිල්ලා ගැටුණා. ඊට පස්සේ ස්පර්ශය උන නිසා එතනදී වේදනාවක් හටගත්තා. එතනට සිත යොමු වෙලා ඒ සිතෙහි යෙදුණු ස්පර්ශය නිසා වේදනාවක් ඉපදුණා. ඊට පස්සේ කනට සද්දයක් ගැටුණට පස්සේ එතනට සිත යොමු වුනහම ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් උපදිනවා. එතකොට මේ ආදී වේදනාවන් සැප දුක් වශයෙන් කියන්නේ නැහැ. උපේක්ෂා සහගත වේදනාවන්. කායට විතරයි සැප සහ දුක ගැටෙන්නේ. අනික් ඒවලට උපේක්ෂා සහගතව තමයි මේ පස් විඥානයන්ගෙන් කතා කරන්නේ උපේක්ෂා සහගත දේවල් හැටියට. එතකොට මේ ආකාරයට අපි දකිනකොට මේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ රූප පෙනෙන අවස්ථාව, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, රස දැනෙනවා, ස්පර්ශ විඳිනවා, අරමුණු දැනගන්නවා. මෙන්න මේ ටික තමයි සිද්ධ වෙන යථාභූත අවස්ථාව. ඇත්තටම සිදුවන තැන. මේ ටිකේ කර්ම සහ කෙලෙස් මට්ටමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි තේරුම් ගැනීමේ පහසුවට අපි ඇහැට රූපයක්, ඇහැ පැත්තෙන් අපි කතා කළොත් ඇහැට රූපයක් ඇවිල්ලා ස්පර්ශ වෙලා ඒ නිසා හටගත්ත උපේක්ෂා සහගත වේදනාවක් කියන දේ තමයි ඇත්තටම සිදු වුණ තැන. ඒ කියන්නේ රූපයට පුළුවන්කම ලැබුණේ අන්න ඒ විදිහට ස්පර්ශ වෙලා ඒ වේදනාවක් ඇති කරන්න විතරයි. හැබැයි අපි වර්තමානයේ ඇති කරගනු ලබනවා මෙතනදී නැවත හේතු පහක්. දැන් අපි පටිච්චසමුපාද අංග 12 ඇතුලේ නම් අපි කතා කරන්නේ තණ්හා උපාදාන භව කියන මේ කරුණු ටික විතරයි. ඒ කියන්නේ වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. අපි එහෙමනේ කතා කරන්නේ. හැබැයි මෙතනදී මේ තණ්හා උපාදාන භව කියන ටිකට අමතරව මෙතනදී කතා කරනවා මේ තව කරුණු පහක්. නැතිනම් ඒ ටිකත් ඇතුළත් කරගෙන අවිද්‍යාව, සංඛාරයේ තණ්හා උපාදාන භව කියලා මේ වර්තමානයේ තියෙන හේතු සංකේපේ හැටියට කරුණු පහක් දක්වනවා. දැන් කසපාදන දැන් ඒ විදිහට ගත්තම පටිච්ච සමුප්පාද අංග 12 පසපච්චය වේදනා ළඟ ඉඳලා අපිට හම්බ වෙනවනේ තණ්හා උපාදාන භව කියන කොටස. මේ කොටසට අපි එකතු කරගන්න ඕන අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කරුණු ටික අපි ඇතුළත් කරගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපි අර වේදනාවට තණ්හා කරනවා කිව්ව පමණින් අපි කොහොමද වේදනාවකට නිකම්ම තණ්හා කරන්නේ? දැන් අපි තණ්හා කරන්නේ ඇහැට ආපු වර්ණ සටහන් මාත්‍රය පිළිබඳව දැනගත්ත චක්කු විඥාන සිතේ තිබුණු විපාක උපේක්ෂා සහගත වේදනාවට නෙමෙයි අපි තණ්හා කරන්නේ. අපි තණ්හා කරන්නේ දැන් ප්‍රිය රූපේ අධිමුච්ඡති කියලා කියනවා. අපි තණ්හා කරන්නේ ප්‍රිය රූපේට, සාත රූපේට, නැතිනම් සැප සහගත රූපයකට තමයි අපි තණ්හා කරන්නේ. එතකොට අපි තණ්හා කරන්නේ අර මේ විපාක උපේක්ෂා සහගත දෙයට තණ්හා කරනවා කියන තැනකින් වර්ණ සටහනට තණ්හා කරනවා කියන තැන නෙමෙයි. අපි තණ්හා කරන්නේ අම්මට ආදරේ, දරුවට ආදරේ, මේ මිල මුදල් වලට කැමති, වස්තු වලට කැමති. අපි තණ්හා කරන්නේ ඒ මට්ටමින්. එතකොට ඒ මට්ටමට ඒ තණ්හා කරන දේ සකස් කරලා දෙන්න අපිට යම්කිසි
කෘත්‍යයක් වෙනම සිද්ධ කරන්නට ඕනේ අවිද්‍යාව නිසා ඇති වෙන දෙයක්. එතන යම්කිසි කර්මයක් තියෙන්නට ඕනේ. එතකොට අපි තණ්හා කරන්නේ මේ මොහුකුරාගේ මට්ටමේ තැනක තමයි මේ තණ්හාව පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට දැන් අර කෙලින්ම ඍජුවම අර වේදනාවට තණ්හා කළා කියන එකෙන් අදහස් කරන්නේ අර ඵල සංකේපයේ තිබෙන වේදනාවට කෙලින්ම තණ්හාව එකතු වුණා නෙමෙයි. එතෙන්ට තණ්හා වේදුනා කියන අර්ථයෙන් නෙමෙයි. ඒ වේදනාවට අනතුරුවම ඊට පස්සේ ගිහිල්ලා මේ තණ්හාව හටගත්තා කියන එක නෙමෙයි කතා කරන්නේ. අන්න ඒ නිසා තමයි එතනදී අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ කරුණු දෙක ඇතුළත් කරන්නේ. අවිද්‍යාවෙන් සංස්කාරයක් නැතිනම් කර්ම සකස් කරගෙන අන්න ඒකත් එක්ක තමයි තණ්හාව සංප්‍රයුක්ත වෙන්නේ. තණ්හාව යෙදෙන්නේ ඒකත් එක්ක තමයි. උපාදානයේ යෙදෙන්නේ ටිකත් එක්ක තමයි. එතකොට අපිට පෙනෙනවා මේ අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ දෙක තුලින් මොකද්ද කරලා තියෙන්නේ? අවිද්‍යාව කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නම් අපි ගත්තොත් දුක පිළිබඳව නොදන්නාකම. දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතිකම. ඒකට මොකද්ද මේ අවිද්‍යාව? අර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතාවයන්ගේ පටිච්ච සමුප්පන්න ලක්ෂණය පිළිබඳව අවබෝධ නොකරගත්තොත් ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව තේරුම් ගත්තේ නැති වුණොත් ඒකම තමයි දුක පිරිසිදු නොදැකීම කියලා කියන්නේ. අපි මේ සංකත දුක්ඛ ලක්ෂණය අපි දැක්කේ නැහැ. මේ ධර්මය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දුක්ඛ ලක්ෂණය අපි දැක්කේ නැහැ. අන්නේ නොදැක්ක නිසා තමයි අපි මේ දේවල් පිළිබඳව කර්ම සකස් කරගන්න මට්ටමකට අපි ගියේ. එතකොට මේ අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ කරුණු දෙක මෙතනට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදයේ පොදුවේ සාකච්ඡා කරගෙන ගියාට අංග 12ක පටිච්චසමුප්පාදයේ හැටියට මේ කෘත්‍ය මෙතන නැතුව නිකම්ම තණ්හාව ඉපදුනා නෙමෙයි. අවිද්‍යාවේ කෘත්‍යයක් නැතුව සංස්කාරයේ පැවැත්මක් නැතුව ඍජුවම නිකන් ආකස්මික කෙලින්ම තණ්හාව කියන දේ නිකම්ම තනියෙන් ඇවිල්ලා එයාගේ වැඩේ කළා එහෙම නෙමෙයි. අර ධර්මතා ටික පිළිබඳව නොදන්නාකම නිසා තමයි මෙතන මේ තණ්හාව කියන දේ ඉපදුනේ. තණ්හාව කියන දේ පවතින්නේ. එතකොට අද මේක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ තේ හේතුව නිසායි. අර අවිද්‍යාව නැති කළොත් එහෙම එතකොට ඒ අවිද්‍යාව නැති කිරීමෙන් තමයි මේ තණ්හාව නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි? තණ්හාව සකස් කරලා තියෙන්නේ. තණ්හාව හදලා තියෙන්නේ අර අවිද්‍යාව මූලික කරගෙන. නැතිනම් මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසාම තමයි අපි ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵල සංකේපය පිළිබඳව මේ කර්ම සකස් කර ගැනීමක් සිද්ධ කරගත්තේ. නමුත් අපි කර්ම සිද්ධ නොකර ගන්න විදිහට මෙතන ඇත්ත දැක්කොත් කර්මයන්ගේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපි දකිනවා දැන් දුක්ඛ සමුදය වගේ සූත්‍ර දේශනාවන් වලදී අපිට පේනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා මෙන්න මේ විදිහට දුක හට ගන්න ආකාරය පිළිබඳව අපට පෙන්වනවා. ඒකට මෙන්න මේ ආකාරයට අපි බලනකොට මේක නිරුද්ධ වෙන විදිහ පෙන්වනකොට චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා යා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා. ඒ තෘෂ්ණාවගේම නිර්වශේෂ නිරෝධය. එතකොට ඒ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි උපාදානය නිරුද්ධ වෙන්නේ. උපාදානයේ නැතිවීමෙන් තමයි භවය නැති වෙන්නේ කියලා පෙන්වනවා. එතකොට දැන් තණ්හාවේ නිර්වශේෂ නිරෝධය දේශනා කළා මිසක දැන් එතනදී දේශනා කළේ නැහැ. වේදනාවේ නිරෝධය පිළිබඳව දේශනාවක් කළේ නැහැ.
චක්කුංජ පටිච්ච රූපෙච්ච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චය තණ්හා අන්න ඒ වේදනා ප්‍රත්‍යයෙන් උපදින තණ්හාව තමයි දුරු කළ යුත්තේ කියලා අපිට දේශනා කරනවා. ඒකට වේදනා ප්‍රත්‍යයෙන් ඉපදුණු තණ්හාව නම් දුරු කළ යුත්ත ඒ තණ්හාව දුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අර ඇහැ රූප චක්කු විඥානාදී ඒ විපාක සන්තතිය පිළිබඳව අනවබෝධය තිබුණා. ඒ අනවබෝධය මත තමයි මේ තණ්හාවේ පැවැත්ම තණ්හාවේ වැඩිම කියන දේ තියෙන්නේ. ඒ නිසා මෙතනදී අනිවාර්යයෙන්ම දුක පිරිසිඳ දකිනා නුවණ නැතිනම් අවිද්‍යාවේ දුරු කිරීම සිදුවිය යුතුයි. දැන් කසපාදන ඕක බොහොම පැහැදිලිනේ. චතුරාර්ය මේ සංසාර දුකෙන් මිදෙන්න නම් මේ අවිද්‍යාව දුරු වෙන්න එපා. දැන් වර්තමාන ජීවිතයේ අවිද්‍යාව යෙදුන තැනක් නොපෙන්නුවොත් මේ අවිද්‍යාවගේ දුරු කිරීමක් කියන්න බෑනේ. එහෙම වුණොත් මේ පටිච්චසමුප්පාදේ නතර කරන්න බෑ. මේක අකණ්ඩව ගමන් කරනවා. දැන් අපි අංග 12 පටිච්චසමුප්පාදේ මුල් අංග දෙක පෙර ජීවිතයට දැම්මම එතකොට අවිද්‍යාව පෙර ජීවිතයට කියලා නැති කරන්නත් බෑ. එතකොට වර්තමානයේ අපිට අවිද්‍යාවක් හම්බ වෙන්නට ඕන අවිද්‍යාව දුරු කරන්න නම් ඒ නිසා මේ තණ්හා උපාදාන භව කියන තැන අවිද්‍යා සංඛාර යෙදෙනවයි කියන එක ඉතාමත් පැහැදිලිව අපි තේරුම් අරගන්න ඕන කාරණාවක්. ඒ අවිද්‍යා සංස්කාර තමයි ස්වාමීන් වහන්සේ අපිට දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අද දැන් අපිට අතීත ජීවිතයට ගිහිල්ලා ඒ අවිද්‍යා සංස්කාර දුරු කරනවා කියන එකක් වෙන දෙයක් නෙමෙයිනේ. ඒක කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා අද අවිද්‍යාව නිර්වශේෂයෙන් නිරුද්ධ කළොත් තමයි සංස්කාරය නිරුද්ධ වෙන්නේ. සංස්කාරය නිරුද්ධ කළොත් තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ අනාගත ඵල ධර්මයන්ගේ Nirodha සිද්ධ වෙන්නේ සහ ඒ අනාගත හේතුන්ගේ අනුත්පාද සංඛ්‍යාත දේ සිද්ධ වෙන්නේ සම්පූර්ණම අද දවසේදී අවිද්‍යාවේ Nirodha සිද්ධ කළාම. එතකොට මේ අද දවසේදී අවිද්‍යාවේ Nirodha සිද්ධ කළාම මේ දේ වෙනවා කියලා කියනකොට අවිද්‍යාවේ Nirodha සිද්ධ වුණේ නිකම්ම නෙමෙයිනේ. එතන අවබෝධයක් තිබුණා. මොකක්ද අවබෝධය? අර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු අර විපාක නැතිනම් ඵල සංඛේපයේ පිළිබඳව පවත්වපු නුවණ. අර භූතය පිළිබඳව නැතිනම් ඌ පරිදි ඒ ස්වභාවය පිළිබඳව දන්නාකම. එතකොට ඒ ධර්මතා ටිකේ පැවැත්ම හේතු නිසා සකස් වුණ අයුරුත් හේතු නැති වෙනකොට නැති වෙන ලක්ෂණයත් අවබෝධ කර ගැනීම නිසා තමයි වර්තමානයේ කර්ම සකස් කර ගැනීමක් නොඋනේ. යම්කිසි විදිහකින් විඥානයේහි Nirodha සාක්ෂාත් නොඋනේ නම් ඒ විඥානයේ කර්ම විඥානයේ Nirodha සාක්ෂාත් උනේ නැත්තම් නාම රූප ධර්මයේ Nirodha සාක්ෂාත් කළේ නැත්තම් සලආයතනයන්ගේ Nirodha සාක්ෂාත් කළේ නැත්තම් ස්පර්ශයේ Nirodha සාක්ෂාත් කළේ නැතිනම් වේදනාවේ Nirodha සාක්ෂාත් කළේ නැතිනම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ ධර්මයන්ගේ නිමිති අනුනිමිති වශයෙන් හැසිරෙන්න පුළුවන්කම තිබෙනවා. ඇයි මේ ධර්මයන්ගේ Nirodha සාක්ෂාත් නොකරපු අවිද්‍යාව නිසා. Nirodha පෙන්වන්න නැතිනම් අපිට මේ කියන්නේ අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියටනේ. ඒ කියන්නේ දුක පිරිසිඳ දැක්කේ නැහැ කියන එක. එතකොට මේ Nirodha පිළිබඳව නොදන්නාකම නිසා තමයි එතන කර්ම සකස් කර ගැනීමක් වෙන්නේ. මෙතන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතන තියෙන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන මේ ස්කන්ධ Nirodha තියෙනවා. ඊට පස්සේ අනාගත වශයෙන් කතා කරන ධර්මයන්ගේ අනුත්පාදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මතු ජීවිතයකට මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් වර්තමානයේ මේ හේතු ටික දුරු කරලා තියෙනකොට අනාගතයේ මේ දේවල් නොහට ගන්න බවට යනවා. ඒකට කියනවා අනුත්පාදයට යනවා කියලා. එතකොට මේ අනුත්පාදයේ පිළිබඳවත් අපිට කතා කරන්නට වෙනවා. වර්තමානයේහි Nirodha පිළිබඳව කතා කරන්නටත් වෙනවා. එතකොට මේ Nirodha කියන මේ වචනය දැන් දෙකක පාවිච්චි වෙනවා. එකක් තමයි අනුත්පාද සංඛ්‍යාත Nirodha, අනිත් එක තමයි වර්තමානයේ සිදුවන ස්කන්ධ Nirodha. ඒ කියන්නේ මේ හටගත්තු ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන තැන සිදුවන ඒ Nirodha ධර්මය පිළිබඳවත් අවබෝධ කරගන්නවා. දැන් චක්කුන් Nirodha ධම්මං කියලා කියන්නේ ඇස කියන එක Nirodha ධර්මයක්. ඒ කියන්නේ හටගත්තු ධර්මය නිරුද්ධ වෙනවා. ඒක තමයි Nirodha ධම්ම කියලා කියන්නේ.
එතකොට මේ ස්කන්ධයන්ගේ ලක්ෂණය නැතිනම් මේ විපාක නැතිනම් මේ ඵල සංකේපයේ ලක්ෂණය තමයි හටගත් බව නිසාම ඒ ධර්මයේ බිඳී යන ස්වභාවයෙන් උත්‍යුක්තයි. හේතු නිසා හටගත් බව හේතු නැතිවීමෙන් හේතු වෛකල්‍ය භාවයෙන් විපරීත භාවයටපත් වෙන එක වෙනස් යන එක සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කිරීම නිසා තමයි අර අනිකුත් අනාගත කාලික ධර්මයන්ගේ අනුත්පාදය කියන දේ සිද්ධ වෙන්නේ. මේ විදිහට අපි බලනකොට පටිච්චසමුප්පාද ධර්මය අපිට පැති දෙකකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ වර්තමානයේ තුල සිදුවන Nirodhe සාක්ෂාත් කිරීම තුළ අනාගතයට සිදුවන අනුත්පාද Nirodhe කියන කාරණා දෙක ඔස්සේ. එතකොට වර්තමාන හේතු ටික නැති වෙනකොට වර්තමාන හේතු හැටියට අපි කතා කළේ මොකද්ද? මේ ඵල පංචකයේ පිළිබඳව තිබුණු අනවබෝධය අවිද්‍යාව නිසා කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන බව සකස් කරගන්න ටික. ඒ නිසා අනාගතයට මොකද උනේ? අනාගතයටත් නැවත ඵල පංචකයක් සකස් වීමයි සිද්ධ වුනේ. හැබැයි වර්තමානයේ මේ හේතු පහ නැති කරනකොට අනාගතයේ ඵල පංචකයට මොකද වෙලා තියෙන්නේ? අනාගතයට මෙබඳු විපාකයක් නැති වෙලා තියෙනවා. එතකොට මේ ධර්මතා 10 අනුත්පාද සංඛ්‍යාත දේවල්. නොහට ගන්න බවට යන දේවල්. අවිද්‍යාව, සංඛාරය, තණ්හාව, උපාදාන භව, මතු විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන මේ ධර්මය ඔක්කොම අනුත්පාද සංඛ්‍යාත භාවයට යන දේවල්. ඇයි වර්තමානයේ කර්මයේහි පැවැත්මක් නැත්නම් ඒ කර්ම බීජ සකස් කරන්නේ නැති වෙනකොට ඒ තුලින් අනාගතයට ප්‍රතිසන්දි විපාක ආදී රැස් කරනවා කියන එක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි රහතන් වහන්සේ පින්පව් කියන මේ කර්ම රැස් කරන්නේ නැහැ කියලා කියන්නේ. එතන කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්ම රැස් කරන්න තියෙන හේතුව දුර වෙලා නිසා. එතකොට ඒ අනාගතයට සිදුවන අනුත්පාද නිරෝධය පෙන්වා දීම සඳහා වර්තමානයේ තුල මේ ස්කන්ධයන්ගේ වැයවීම දැක්ක. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ කොහොමද? විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන ධර්මයන්ගේ නිරෝධය අවබෝධ කළා. ප්‍රත්‍යවීම කියන මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයක් කියන එක අවබෝධ කරගත්තා. විඥානය කියන එක නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? අන්න ඒක අවබෝධ කරගත්තා. විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක. එතකොට නාම රූප නිසා ආයතන සකස් වෙන්නේ කොහොමද? ආයතන සකස් වුණොත් තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශය නිසා තමයි වේදනාව උපදින්නේ. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ ප්‍රත්‍යවීම කියන දේ පුද්ගලයෙක් විසින් කළා නෙමෙයි. කෙනෙකු විසින් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබට දැන් මම ඇහැ උපදවන්නේ නැහැ කියලා ඇහැ නූපදවා ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ නැවත නැවත උපදිනවා. විඥානයේ නාම රූපය අසුරු කරගෙන යම් තාක් කාලයක් පවතිනවද? පවතින තාක් කාලයක් අනිවාර්යයෙන්ම මේ පැවැත්ම සිද්ධ වෙනවා. පැවැත්ම කියලා අපිට පෙනෙන දේ සිද්ධ වෙනවා. ඇයි? මේ ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත මේ විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නැවත නාම රූපය විඥානයේහි පැවැත්මට ප්‍රත්‍ය වෙනවා කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයක් මේ දෙක අතර තියෙනවා. ඒ නිසා අපි සම්මුති විදිහට කතා කළොත් උපතේ සිට මරණය දක්වා අපිට පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා පේනවා. හැබැයි පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා පේන තැනක පුද්ගලයෙකුගේ ජීවත් වීමක් නෙමෙයි සිද්ධ වුනේ. විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වීමක් තමයි සිද්ධ වුනේ. එතකොට විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා තමයි ඒ විඥාණය යම්කිසි විදිහකින් වෙනස් වුණොත් ඒ නාම රූප කියන ධර්මයන් වෙනස් වෙන්නේ. විඥාණය වෙනස් වුණොත් නාම රූප කියන ධර්මයන්ගේ වෙනස් වීමක් පේනවා. ඒ කියන්නේ දැන් අපි අපේ ජීවිතයට සමීප කරලා කතා කළොත් එහෙම දැන් අපි දන්න කෙනෙකුට ද්වේෂ සහගත සිත් මැති වෙනකොට ඔහුගේ රූපය කොහොමද වෙනස් වෙන්නේ? රාග සහිත සිත්ම හට ගන්නකොට ඔහුගේ රූපය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට විඥානයේ ඒ ධර්මයට ප්‍රත්‍ය වෙනකොට ඒ සිතට අනුරූපීව ඒ නාම රූප ධර්මයන්ගේ සැකස්ම සිද්ධ වෙනවා. එතකොට මේ විඥානයේ නාම රූපයට සකස් ප්‍රත්‍ය වීම නිසා තමයි ඒ මට්ටම් වල ආත්ම භාව ප්‍රතිලාභයක් පවා පනවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ ශරීර මේ මට්ටමින් තියෙනකොට දෙවියන්ගේ ශරීරය බඳු මට්ටමකින් තියෙනවා. ඇයි?
එබඳු විඥානයක් ඒ මට්ටමේ තියෙන නාම රූපයකට ප්‍රත්‍ය වෙනවා මිසක මෙබඳු නාම රූපයකට ප්‍රත්‍ය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒක පුද්ගලයෙක් විසින් ඇති කරගනු ලබන්නක් නෙවෙයි. ඒක ඒ හේතුඵල ධමක සම්බන්ධතාවය නිසා සිද්ධ වෙන දෙයක්. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීම මත සිදුවන දෙයක් තමයි ඒක. එතකොට මේ නාම රූපය විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. නාම රූපය කියන නාම රූප ධර්මයේ විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. උදාහරණයක් හැටියට අර අපි දැක්කොත් එහෙම යම්කිසි කෙනෙක් කොටයක් උඩ හිටගෙන මේ කොටය කැටයම් කරනවා. එතකොට මේ උඩ ඉන්න කෙනා කොටේ උඩ නැගලා ඉන්න කෙනා විදිහට අපි ගත්තොත් විඥාණය, කොටය විදිහට ගත්තොත් අපි නාම රූප ධර්මය. මේ කොටය උපකාරයි නැතිනම් කොටේ නැමැති නාම රූපය උපකාරයි විඥාණය නැමැති අර උඩ නැගලා ඉන්න කෙනාට නැගලා ස්ථාපනය වෙලා ඉන්න උපකාරයි. ඒ වගේම එයා විඥාණය නැමැති අර උඩ නැගලා ඉන්න කෙනා උපකාරයි අර කොටේ ලස්සනට කැටයම් කරලා දක්වන්නට. එතකොට අන්න ඒ විදිහට විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥාණයටත් අන්‍යෝන්‍යව ප්‍රත්‍යවන ආකාරයක් තිබෙනවා. එතකොට මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම නිසා තමයි මේ පැවැත්ම පෙනෙන්නේ. එතකොට මේ නාම රූපය නැවත ස්පර්ශ ආයතන ටික හදන පැත්තට ප්‍රත්‍ය වෙනවා. දැන් මේ අතර අපිට ගොඩාක් ප්‍රභේද කතා කරන්නට තියෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය දිහා අපි අරගෙන බැලුවොත් එහෙම පටිච්චසමුප්පාද න්‍යාය මහා විශාල අති ගම්භීර න්‍යායක්. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග 12ක් ඇතුලේ මේ කරුණු ටික ගැන කතා කරනකොට අපි කතා කරන්නේ විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා සලආයතනං කියලා. එතකොට විඥානපච්චා නාම රූපං කියන තැනදී අපි කතා කරන්නේ රූපය කියනකොට දැන් එක සිතක අපි අරගෙන බලනකොට විඥානයේ නිසා නාම රූපය හට ගන්නවා කියනකොට එතන රූපය අර්ථ දැක්වීම වෙනස්. නාම රූප පත්‍ය සලආයතනං කියනකොට රූපය වෙනස්. අපි හිතන්නේ මේ නාම රූපේම ස්පර්ශ ආයතනයන්ට ප්‍රත්‍ය වෙනවා කියලානේ. නමුත් එතනදී අර්ථය වෙනස් වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියනකොට රූපය කියන එක චක්කායතනස් උපචයෝ සෝතායතනස් උපචයෝ මේ විදිහට මේ ආයතන ටික හදන්නට උපකාර වෙන පැත්තෙන් පෙන්නනවා. ඊට පස්සේ නාම රූප පත්‍ය සලආයතනං කියනකොට යම් රූපං නිස්සයි යම් රූපයක් ඇසුරු කරගෙන මනෝවිඤ්ඤාණ ධාතුව පවතිනවා නම් අන්න ඒ රූපේ තමයි අර ආයතනයන්ට ප්‍රත්‍ය වෙන තැන පෙන්වන රූපේ බවට පත් වෙනවා. එතකොට මේ එකම නාම රූපය කියන මේ වචන දෙක ඇතුලේ මේ බෙදීම වෙනස් වෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ බෙදීම මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ මහා විශාල අර්ථයක් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නිසා. නමුත් මේ ඔක්කොම මේ කරුණු කාරණා ඔක්කොම මේ කරුණු ටික ඇතුළට ගත්තොත් එහෙම ටිකක් ඒක වෙනම පැත්තකට යන නිසා තමයි මේ කරුණු ටික මෙතනදී අදාළ කර නොගන්නේ ප්‍රධාන වශයෙන්ම. නමුත් මේ ප්‍රත්‍යවීම කියන එක ඇතුලේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා අපි හිතුවොත් ඒක අපිට විශේෂයෙන්ම වෙනම පැහැදිලි කරගන්නට සිද්ධ වෙන කරුණක්. නමුත් පොදුවේ ගත්තාම ඒ නාම රූප නිසා තමයි ආයතනයන්ගේ පැවැත්මක් පෙනෙන්නේ. කොහොමද? චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, જીවහා ප්‍රසාද මේ ආදී ආයතනයන්ගේ පැවැත්මක් පෙනෙන්නේ. එතකොට මේ ආයතනයන්ගේ හට ගැනීම නිසා තමයි ස්පර්ශය පෙනෙන්නේ. ස්පර්ශය කියලා කියන්නේ අපි ස්පර්ශයේ කොටස් දෙකකින් කතා කරනවා අදිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා. එතකොට බාහිර රූපයන්ගේ ආපාතහගම වීමක් නැතිනම් ඇහැට ඇවිල්ලා වර්ණ රූපය ගැටෙනවා, කනට ඇවිල්ලා ශබ්ද රූපය ගැටෙනවා, මේ ආදී ආපාතහගමයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එතනදී සිතේ නැතිනම් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන ආදී සිතේ යෙදීමකුත් තියෙනවා. මෙන්න මේ තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ සංගතිය තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. දැන් අපි සලආයතන පච්චා පස්සෝ කියලා අපි නිකන් කතා කළාට ස්පර්ශය හය නිසාම ආයතන හය නිසා ස්පර්ශය කියලා පොදුවේ කතා කළාට මේ කියන්නේ එකපාර ස්පර්ශ ආයතන හයටම ස්පර්ශ වෙනවා කියන එක නෙමෙයි. එක එක ආයතනයේට
මේ විදිහේ බාහිර අරමුණක් ඇවිල්ලා ගැටුනහම මෙතනට සිතක් ඉපදුනහම මෙතන ඇති වෙන ස්පර්ශය. හිතක නම් ගත්තාම පස්ස චෛතසිකයක් තියෙනවා. මේ පස්ස චෛතසිකය නිසා තමයි වේදනාවේ පැවැත්මක් පේන්නේ. එතකොට ඒක තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව. මෙන්න මේ ධර්මතා ටික තමයි අපේ අද වර්තමානයේ තුල විපාකයක් විදිහට සිද්ධ වෙන ටික. මේ ටිකෙන් ඇත්ත නොදැනගත්තොත් ඒ කියන්නේ දැන් මේ ධර්මතා ටික හටගත්තේ මේ විදිහටයි මේ ටික මේ මොහොතේ ඉතුරු නැති වෙලා යනවා. ඇහැ බින්දලා යනකොට ආය රූපේ තියනවා කියන්නට පුළුවන් කමක් නැහැ. රූපේ නැති වෙලා යනකොට ඇහැ තියනවා කියන්නට පුළුවන් කමක් නැහැ. ඇහැ රූප දෙක නැති වෙලා යනකොට හිත තියනවා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ධර්මතාවයන් බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ධර්මතාවයන්ගේ බිඳී යෑමත් එක්ක අපිට පේනවා මේ අනිත්‍යතාවයෙන් යුක්ත ධර්මයක්. එහෙනම් මෙතන ආත්ම ලක්ෂණයක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ ප්‍රත්‍ය සමவாயයෙන් හටගත්ත ධර්මය ප්‍රත්‍ය බිඳී යෑමෙන් බිඳී යන දෙයක් මිසක කිසිම ආකාරයකින් ආත්ම ස්වરૂපයක් තිබුණේ නැහැ කියන අවබෝධය අපිට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පෙනෙනකොට අර ලෝකයේ තුල කර්ම සකස් කරගන්නට හේතු කර්ම સિદ્ધ කරගන්නට තිබුණ හේතු ටික තමයි උපදින්නේ නැත්තේ. ඇයි අවිද්‍යාව නෑ විද්‍යාව තියෙනවා. විද්‍යාව තියෙන නිසා එයාට කර්ම සිදු කරගන්න අවශ්‍ය දේවල් ලෝකේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ තුල එයාට මේ ඇලෙන්න හෝ ගැටෙන්න කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඇලෙන්න ගැටෙන්න මුලාවටපත් වෙන්නට කිසිම දෙයක් හමු නොවන කල්හි එයා මිදුන කෙනෙක් බවට පත් වෙනවා. දැන් කසපහඳුනේ මම හිතන අපේ ශ්‍රාවකයන්ටත් මේ ප්‍රශ්නේ තියෙන්නට පුළුවන්. දැන් අපි වර්තමාන අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව නැති කරන්නට අපි වර්තමාන ඵලයන් පිළිබඳව නුවණ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන කරුණු ගැන අපිට සුපැහැදිලි දැනුමක් ඒ ගැන බොහොම අවබෝධයක් තියෙන්නට ඕනේ. දැන් අපේ හාමුදුරු පැහැදිලි කරගෙන එනකොට අර විඥානපච්චය නාම රූපං කියන තැනයි නාම රූපච්චය සලආයතන කියන තැනයි මෙතන තියෙන මහා මේ පැහැදිලි කරගන්න මහා පුදුමාකාර ගැඹුරු ධර්ම කාරණාවක්. මම හිතන්නේ ඒකත් වඩාත් පැහැදිලි කරගෙන යනවා නම් අපේ මේ ශ්‍රාවක පින්තුන්ට බොහොම පහසුවක් වෙයි මේ වෙලාවේදී. මේ විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං කියලා මේ කතා කරන දැන් මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය පිළිබඳව අපි සලකා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙන දේ තමයි දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආදී ආයතන ධර්මතා ටික සකස් කරන බවක් නැත්තම් රූප පේන බවක් ඇත්තේ නෑනේ. මේව නැවත නැවත උපදවන බව නැත්තම් ප්‍රසාද රූප උපදවන ගතියක් නැත්තම් මේ දේවල් සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රසාද රූපයක් බිඳී යනකොට ආපහු ඒක සැකසෙන්නට ඕනේ. දැන් එකවර ප්‍රසාද රූප ටික සකස් වෙනවා. හැබැයි විඥානයේ යොමු වෙන දේ විතරයි අපිට දැනගන්න විඥානන කෘත්‍යයකට යන්නේ. දැන් අපි කතා කළොත් එහෙම අපි රූප දකින වෙලාවට අපිට ඒ චක්කු විඥාන සිත හට ගන්න වෙලාවට සෝත විඥාන සිතක් උපදින්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ සෝත ප්‍රසාදයේ සකස් වෙලා නැහැ කියලා. සෝත ප්‍රසාදයේ සකස් වෙලා තියෙන්නත් පුළුවන්. සෝත ප්‍රසාදයට සද්ද රූපේ ගැටෙන්නත් පුළුවන්. හැබැයි සෝත විඥාන සිත එතන යෙදෙන්නේ නැති නිසා ඒක පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ස්පර්ශ ආයතනය විඳින්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සෝත ප්‍රසාදයේ විඳිනවා. හැබැයි එතන සෝත විඥානයේ හට ගැනීමක් නැහැ. ඇයි ඒ වෙලාවේදී චක්කු විඥාන සිත උපදින්නේ? සද්දේ අහනවා කියලා සෝත විඥාන සිත උපදින වෙලාවට චක්කු විඥාන සිත උපදින්නේ නැහැ. හැබැයි චක්කු ප්‍රසාදයේ සකස් නොවී තිබුණා නෙමෙයි. චක්කු ප්‍රසාදයේ සකස් වුණා. චක්කු ප්‍රසාදයට රූපයක් ආවා. හැබැයි විඥානය එතන නැති නිසා එතන දර්ශන කෘත්‍යයක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ කියන්නේ ගසපන්න මකුලුවා දැල එලලා තියෙනවා. හැබැයි මකුලුවා ඒ හැම තැනටම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. එතකොට දැන් යම් තැනකට සතෙක් වැදුනහම එතනට යනවා. එතකොට දැන් මේ ඔක්කොටම ඇවිල්ලා හැම පැත්තෙම ආවත් මකුලුවා යන සතා ළඟට විතරයි මකුලුවාට දැනගන්න පුළුවන්කම තියෙන්නේ, රස විඳින්න පුළුවන්කම තියෙන්නේ.
ඒ මකුලුව යන සතා ළඟට විතරයි. නොගිය සත්තු ළඟට ගිහිල්ලවත් ඔවුන් දකින්නවත් ඔවුන් විඳින්නවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අන්න ඒ වගේ ස්පර්ශ ආයතන කරා අරමුණු ආවට එතන විඥානයේ පහළ වීමක් නැත්තම් ඒ දේවල් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි දැන් විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට අපිට කියන්නට වෙනවා රූපයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? මෙන්න මේ ආකාරයට මේ ධර්මයන් ඔක්කොම මේ ස්පර්ශ ආයතන 6ම සකස් කළා කියන දේ. ස්පර්ශ ආයතන 6ම සකස් වීමක් සිද්ධ වුණා. එතකොට ස්පර්ශ ආයතන 6ම හදලා ස්පර්ශ ආයතන 6ම සකස් කරලා ස්පර්ශ ආයතන 6ම ඉවර කළාට හදලා තිබුණට අපි දන්නවා දැන් විඥාණය යොමු වූ දේ විතරයි. විඥාණය යොමු වූ දේ විතරයි එතනදී විඥානන කෘත්‍ය කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ විඥාණය යොමු වෙච්ච දෙයක්. අන්න ඒ නිසා තමයි අර මනෝවිඥාණය යම් රූපයක් ඇසුරු කරගෙන නම් පවතින්නේ. නාම රූප පත්‍ය සලආයතනං කියනකොට විඥාණය යම් රූපයක් ඇසුරු කරගෙන නම් පවතින්නේ. යම් රූපන් නිසාය මනෝවිඥාන ධාතුව. ඒකට යම් රූපයක් ඇසුරු කරගෙන නම් මනෝවිඥාන ධාතුව පවතින්නේ. අන්න ඒ රූපේ තමයි නාම රූප පත්‍ය සලආයතනං කියලා කියනකොට එතන රූපේ බවට පත් වෙන්නේ. මම හිතන කාරණාව පැහැදිලි ඇති කියලා. විඥානයේ නිසා නාම රූප හැදෙනවා කියනකොට මේ ස්පර්ශ ආයතන ටික හදන එක. එතකොට ස්පර්ශ ආයතන ටික සකස් වුණා වගේම නාම රූප පත්‍ය සලආයතනං කියනකොට නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙනවා කියනකොට එතන රූපය කියන එක අර මනෝවිඥාන ධාතුව ඇසුරු කරගෙන මනෝවිඥාන ධාතුවට පවතින උපකාර වෙන රූපයක්. එතකොට ඒ රූපේ නිසා තමයි සලආයතන. දැන් සලආයතන කියනකොට අපි දන්නවනේ චක්කායතන, සෝතායතන, ගහනායතන, જીවහායතන, කායායතන, මනායතන කියන්නේ. හැබැයි ඔය ආයතන ටික කිව්වා නම් දැන් අතන නාම රූපේ විස්තර කරනකොට චක්කායතන සුපච්චයෝ කියන තැනින් කියන්න බෑනේ. චක්කායතන සුපච්චයෝ කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇයි එහෙම කියන්න බැරි? දැන් මෙතන ආයතන කියන මෙතන ඊට කලින් ආයතන පෙන්නලක් තියෙනවා. එතකොට මේ සලායතන සහ ආයතන කියන එක මෙතනදී ගැටලුවක් තියෙනවා. නමුත් එතනදී සිද්ධ වෙන්නේ මේ කලින් ආයතන කියලා කියන්නේ මේ ප්‍රසාද රූප ටික සකස් කරනවා කියන දේ. විඥානයේ මේ නාම රූපය අසුරු කරගත්තාම ප්‍රසාද රූප ටික සකස් කරනවා. ඊට පස්සේ අර ආයතන හදනවා කියන තැනින් ස්පර්ශ ආයතන 6ම එකපාර උපදවනවා කියන එක නෙමෙයි කියන්නේ. එතන අර විඥාණය සිත යොමු වුණ අපි කිව්ව චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියන මෙන්න මේ අවස්ථාව තමයි නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ කියන මෙන්න මේ කාරණා ටික ඇතුලේ මේ කරුණු තුන ඇතුලේ විග්‍රහ කරගන්නට වෙන්නේ. එතකොට එතනදී තමයි අපිට ස්පර්ශය පණවන්නට පුළුවන්කම තියෙන්නේ. මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියන මේ පස්සේ පණවන්නට පුළුවන්කම තියෙන එතනදී. මෙන්න මේ විදිහට අපි ඇති කරගත්ත මේ නාම රූපය ආයතනයන්ට ප්‍රත්‍ය වෙනවා කියනකොට ආයතන උපදවන්න ප්‍රත්‍ය වෙනවා කියන තැනදී අපි තේරුම් ගන්නට ඕනේ ඒ වෙලාවට මනෝවිඤ්ඤාණය යොමු වෙලා ඇසුරු වෙන ආයතනෙ විතරයි කතා කරන්නේ. චක්කායතන චක්කායතනෙ, සෝතායතන සෝතායතනෙ, ස්පර්ශ ආයතන 6න් ඕනෑම ආයතනයක් ඒ අදාළ ආයතනෙ විතරයි අපිට ඒ වෙලාවට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ නාම රූපේ නිසා ආයතන හැදෙනවා කියනකොට ආයතනය නිසා ස්පර්ශය හැදෙනවා කියනකොට මේ ඇහැට රූපේ ගැටිලා එතන ඇති වෙන චක්කු විඤ්ඤාණ සිත හටගෙන ඇති වෙන ස්පර්ශය දෙන අවස්ථාව, කනට සද්දේ ගැටිලා සෝත විඤ්ඤාණ සිත හටගන්න අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අන්න එතනදී තමයි වේදනාවක් උපදින්නේ අපිට. විඳීම් සහගත ස්වභාවයක් අපි රූපය විඳිනවා, සද්දේ විඳිනවා, ගන්ධේ රසේ ස්පර්ශය විඳිනවා. මේ ඔක්කොම විපාක මට්ටමකින් ඇති වෙන වේදනාව. මේ වේදනාවේ කිසිම ආකාරයකින් මේ හොඳද නරකද වටිනවද නොවටිනවද මේ බඳු ලක්ෂණ නැත්තේ නෑ. ඒ ඔක්කොම ලක්ෂණ ටික තියෙන්නේ අර අවිද්‍යා සංඛාර කියන දේවල් ඇතුළේදී තමයි ඔක්කොම ගොඩනගාගන්නේ. හොඳද නරකද කියන දේවල් ඒ ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන බව ඒ සියල්ලම අපි තීරණය කරගන්න ඊට පස්සේ. හැබැයි මෙන්න මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය නැතිනම් මේ ධර්ම સિદ્ધාන්තයේ තමයි මේක ඇතුළත සිද්ධ වෙන්නේ.
දැන් අපිට අවබෝධ කරගන්නට වෙන්නේ මෙන්න මේ ධර්ම સિદ્ધාන්තේ කොහොමද විඥානය කියන එක මේ නාම රූපය ඇසුරු කරගෙන තියෙන්නේ. නාම රූපය නිසා කොහොමද ආයතන සකස් වෙන්නේ? ආයතන නිසා කොහොමද ස්පර්ශ වෙන්නේ? දැන් මේකම තමයි අපි ඇහැට රූපය ගැටිලා මේ ආදී ලෙස වෙනවා කියලා මේ කොටස් ටිකම තමයි එක පැත්තකින් තව අරගෙන අපි විග්‍රහ කරගන්නේ. මෙන්න මේ විදිහට අපිට පේනවා මෙතනදී අපිට විවිධ දහම් පර්යායන් ඔස්සේ මේ විමර්ශනය කරගෙන යනකොට මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය තුළ මෙන්න මේ බඳු පැතිකඩක් අපිට විවරණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සංකේප හතරකට අපි මේක බෙදා පටිච්චසමුප්පාදය විග්‍රහ කර ගැනීමේදී අපිට පේනවා මේ එකිනෙකට ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය සම්බන්ධතාවයක් මිසක කිසිම විදිහකින් මෙතනදී මම රූප දකිනවා රූප දකින්නෙක් ඉන්නකොට රූපේ තියෙනවා ආදී ලෙස ගොඩනගෙන මේ දේවල් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. මේ ධර්මයන්ගේ හට ගැනීම නිසයි මේක උනේ. මේ ධර්මය නිරුද්ධ වෙනකොට මේ දේ නිරුද්ධ වුණා. එතකොට අර මන්ම උපදින්න කලින් ලෝකේ තිබුණ ලෝකේ මම ඉපදුනා වගේ ඒ බඳු දෘෂ්ටීන් අපිට ඇති වෙන්නේ නැහැ. සාස්වත උච්ඡේදාදී දෘෂ්ටීන් අපිට ඇති වෙන්නේ නැහැ. අපිට පේනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පන්නේ සහ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි මේකේ මිදීමක් අපිට පණවන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් පටිච්චසමුප්පාදය කියලා කතා කරනකොට බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ අංග 12 ගැන තමයි සාකච්ඡා කරන්නේ. දැන් මේ අංග 12 නිවැරදිවම විශ්ලේෂණය කරගන්නට ගියාම අර අපිට ආකාර 20 ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අර සංකේප 4 සහ ආකාර 20 සම්බන්ධයෙන්. ඒතකොට මේ 20 විදිහකට මේක ප්‍රභේදගත කරගත්තට පස්සේ අංග 12 සම්බන්ධයෙන් සුපැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. මේකේ අවිද්‍යා සංඛාර කියන කොටසට තවත් ඇතුළත් වෙන්නට ඕන කොයි අංගද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන කොහොමද? ඊට පස්සේ තණ්හා උපාදාන භව කියන තැනට එකතු වෙන ඕන අනිත් අංග මොනවද? මේ සම්බන්ධයෙන් අපිට ඉතාමත් හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඒ ආකාර 20 කියන එක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා, ඉවහල් වෙනවා. දැන් කසපහඳුරනේ මේ සංකේප 4 සහ ආකාර 20 සම්බන්ධයෙන් කතා කරනකොට මේකෙම තියෙන අපිට කාල හම්බ වෙනවා, කාල බෙහෙදයක්. එතකොට මේ කොහොමද මේ කාල බෙහෙදයෙන් මේක පෙන්වන්නේ? ඇත්තටම මේක මේ කාල බෙහෙදේ පිළිබඳව අපි සලකා බලනකොට අපිට දැන් අපි කතා කරන්නේ අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක්. එතකොට වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක් කියලා. එතකොට අතීත කාලේ හේතු පහක් තියෙනවා. වර්තමාන කාලේ ඵලයි හේතුයි කියලා දෙකක් තියෙනවා. වර්තමාන විදිහට. දැන් කාල විදිහට ගත්තොත් අතීත හේතු පහයි. වර්තමානේ නම් වර්තමානේ ඵල පහයි හේතු පහයි. එතකොට වර්තමානේ ඵල පහයි හේතු පහයි. අනාගත කාලෙට නැවත ඵල පහක් තියෙනවා. වර්තමාන හේතු නිසා අනාගතයට ඵල පහක්. දැන් අනාගතයට අපි ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදන ලබාගෙන අප ඇඟිල්ල දික් කරන්නේ මේ මෙතන තියෙන මේ වර්තමාන සකස් කරගත්ත හේතු පහට. මේ විදිහට තමයි මෙතනදී කාල පරාස තුනකින් අපි කතා කරනවා අතීත වර්තමාන සහ අනාගත කියලා. ඒ වගේම මෙතනදී මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී වැදගත්ම දේ තමයි මේක විශේෂයෙන් අපිට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට පුළුවන් කරුණු ටිකක් තමයි. දැන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා අපි මේ දේවල් මේ නිකන් නාමිකව කතා කරගෙන ගියාට අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය වීම සිද්ධ වෙන්නේ කොහොමද? අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වීම සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට මේ ප්‍රත්‍ය වෙනවා කියන එක ඇතුලේ මොන අර්ථද යෙදෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තිබීමත් ඉතාම වැදගත් වෙනවා. මෙතනදී මේ උප්පාදට්ඨිති පවත්තට්ඨිති නිමිත්තට්ඨිති ආයුහනට්ඨිති සංයෝගට්ඨිති පලිබෝධට්ඨිති සමුදයට්ඨිති හේතුට්ඨිති පච්චට්ඨිති ආදී වශයෙන් මේ ප්‍රත්‍යවීම පිළිබඳව අපි සලකා බැලීමේදී අපිට විශේෂ විග්‍රහයන් දකින්නට පුළුවන්. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනකොට මෙන්න මේ ආකාරයන්ගෙන් තමයි මේ විදිහට මේ අවිද්‍යාව සංස්කාරයට හේතු වෙලා තියෙන්නේ. එතකොට සංස්කාරයේ විඥාණයට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ අවබෝධය අපිට ලැබෙනකොට තමයි අපිට ඒ කර්ම පිළිබඳව මහ විශාල අවබෝධයක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ.
එතකොට තමයි අපි මේ ධර්මයන්ගේ ආකාර 20 ගැන කතා කරත් මේ කාලපරාස 3කට යන විදිහ ගැන කතා කළත් මේ චතු සංඛේපයකට දාලා කතා කළත් මේ කරුණු ටික පිළිබඳව අපිට වැඩි පැහැදිලි කර ගැනීමක් කරන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කාරණා ටිකත් එක්ක අපි ඇති කරගනු ලබන අවබෝධය මත. එහෙම නැති වුණොත් එහෙම අපි දන්නේ නැහැ කොහොමද මේ ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ කියලා කිව්වට මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ප්‍රත්‍යවීම අවිද්‍යාව කියලා එකක් කියනවා. සංස්කාරය කියන එක අපි හඳුනා ගන්නවා. එතකොට අවිද්‍යාව නිසා කොහොමද සංඛාරය හටගන්නේ කියන එක ගැන අපේ දැනුමේ ඌනතාවයක් අපිට නිකම්ම ඇති වෙනවා. ඒ නිසා අපිට මේ අනිකුත් පරිබාහිර කරුණු ටික පිළිබඳව මම හිතනවා සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඒකට අද දවසේ කාලය මේ ඉඩකඩ මදි වෙයි. නමුත් ඉස්සරහට ඉදිරියේදී අපිට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට. බුදුරජාණන් වහන්සේම පටිච්ච සමුප්පාදය කියන එක අතිශයින්ම ගම්භීර ධර්මයක් කියලා දේශනා කළාම ඉතින් අපි ඒ ගැන තව මොනවනම් කියන්නද? කොහොම නමුත් ඒ ගම්භීර පටිච්ච සමුප්පාදය අපිට තේරුම් අරගන්න බැරි කමක් නැත්තේ නැහැ. අපි හොඳටම මතක තියාගන්නට ඕන ලිඳ ගැඹුරුයි කියලා වතුරක් ගන්නට ඕන නම් ලිඳ ගැඹුරු වුණත් ඉතින් අපිට වතුර ඕනේ කියලා ලිඳේ අඩිය උස්සන්න බැහැනේ. අපිට පුළුවන් අපේ බාල්දිය දාන ඒ ලණුව ටිකක් වැඩිපුර දික් කරගන්න පුළුවන්. ඒ වගේ මේ ගම්භීර ධර්මය අපිට තේරෙන්නේ නැහැ කියලා මේ ධර්මය සරල කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක ප්‍රകൃතියෙන්ම අතිශයින්ම ගම්භීර ධර්මයක්. ඉතින් අපිට පුළුවන්කම තියෙන්නේ අර ලිඳට දාන බාල්දියේ ලණුව දික් කරගන්නවා වගේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ සඳහා සිහිය අවශ්‍ය වෙනවා, වීරිය අවශ්‍ය වෙනවා. ඒ අපේ අවශ්‍ය ප්‍රතිපදාවත් එක්ක අපේ නුවණ දියුණු කරගත්තොත් අපේ මනස හොඳට ඉඩ හදාගත්තොත් මේ අතිශයින්ම ගම්භීර ධර්මයේ තේරුම් අරගන්නට බැරි කමක් නැත්තේ නැහැ. ඉතින් කෙසේ නමුත් මේ උත්තරීතර ධර්මය අපට එකපාර නොවැටහුණත් මේ වචන ටිකක් ඇහෙන එක පවා පින්වත්නි මහා වාසනාවක්, මහා භාග්‍යයක්. බුද්ධෝත්පාද කාලයක විතරයි මේ අවිජ්ජා සංඛාර කියන මේ වචනවත් මේ විදිහටවත් අහගන්න ලැබෙන්නේ. ඒ නිසා අමාරුයි කියලා අතහරින්න නෙමෙයි, කොහොම හරි එල්ලිලා නැවත උත්සාහවත් වෙන්න. බැරි වෙන එකක් නැහැ. කවදක හරි ඔබට මේ මනවින්ම තේරුම් අරගන්නට පුළුවන්කම ලැබෙයි. ඉතින් අපි ලබන සතියේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පටිච්ච සමුප්පාදය අපි කොහොම හරි බලමු මේ ජීවිතය ඇතුළත යම් තරමක් හෝ අවබෝධ කරගන්නට, සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ සඳහාත් අපි පුළුවන් තරම් උත්සාහයෙන් කටයුතු කරමු. ඉතින් අද මේ උතුම් සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට මේ වටිනා ධර්ම කරුණු විවරණය කළ ලැබුණු රුවකන්දාරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන්ම මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ උතුම් සාකච්ඡාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ඇමරිකාවේ පදිංචි චානක මහත්මයා සහ සකුන්තලා මහත්මිය කියන පින්වතුන්, ඒ වගේම සමාධි සිදත් සුපුන් කියන දූ දරුවනුත් මේ උතුම් පින්කමට දායකත්වයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා දේශකයන්න් වහන්සේලාගේ හා දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සෑම සියලු දෙනාගේම මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලුම ඥාති හිතයිශීනට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, පින් කැමැති සියලු සත්වයන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, ඒ හැම දිනාටම උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු සත්වයන්ටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා, සියලු යහපත වේවා කියන උත්තරීතර කරුණාබර ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව සඳහන් කළ පරිදි පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන ඒ සෑම සියලු දෙනාටත්, පින් කැමැති හැම සත්වයකටත් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ප්‍රථමයෙන්ම ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සුඛිත මුදිත වෙත්වා. සම්බුදු සසුනත් ඔබ අපවත් සුරැක දෙවියෝද නිවනින් සැනසෙත්වා. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ඒ සෑම සියලු දෙනාටත්, පින් කැමැති හැම සත්වයන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ සියල්ලෝම මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා. දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සෑම සියලු දෙනාටත්, ශ්‍රාවක ඔබ සියලු දෙනාටත්, සදේවක ලෝකයාටත් දෙලොව යහපත පිණිසත්
ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.